කල් දැන වෙලා හසරැහැනින් වෙලයිමා මුදාසුව දැහැනින් අදේ කොතැනක හෝහිදී ඔබ නිදා නොනිදාමෙන් බලා අවසර සොයා කල්දැන වෙලා හසරැහෙන් පෙලයිමා මුදාසුව දැහැනින් ඉමරත් සිතිජ රේඛාවේ මියන හිරුසේ ගිලිබිම් අඳුරේ තලාමා සිත පලා ගිය ඔබ දවයි මා අද තනි වෙලා කොතැනක හෝහිදී ඔබ නිදා නොනිදාමෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහැනින් පෙලයිමා මුදාසුව දැහැනින් උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන් සහස් සුවහස් පැතුම් බල මහිමෙන් ඉනු කඳුලද සිඳෙන්නට පෙර යදින් නම් ඔබ මැකී අනුමතකින් අදේ කොතැනක හෝහිදී ඔබ නිදා නොනිදාමෙන් බලා අවසර සොයා කල් දැන වෙලා හසරැහෙනින් පෙලයිමා මුදාසුව ප්‍රිය රසික රසිකාවියනි, අද අපේ ලිය සහ ලය සංഭാෂණයට පැමිණි මා ගාන්ධර්වයා සහ ඔහුගේ දයාබර පුත්‍රයා හඳුන්වා දීම මට අතිශය අසීරු කාරණාවක්. ඒ අසීරු කාරණාවක් වන්නේ මට ඔහු විශේෂ කියන්න තියෙන දේවල් මට පෙළගස්වා ගත නොහැකි තරම් වාස් විශාල ප්‍රමාණයක් තියෙන නිසා මම උත්සාහ කරන්න. නමුත් මම මනසින් පෙළගස්වාගත් කොටස් කියන්න මම මෙහෙම හඳුන්වීමක් කරන්නම්. මට කොහොමද තේරෙන්නේ ජයන්ත මේ ඔහුව අපි දන්න මේ අපේ ගීත කලාකරුවන්ගේ පරම්පරාවේ හරියටම කොතනද තියන්නේ කියලා. මොකද කොතන තිබ්බත් මට හිතෙනවා පොඩි අසාධාරණයක් වෙයි කියලා. මම හිතන්නේ මෙන්න මෙහෙමයි. ඔහු අපේ පැරණිම විශිෂ්ට ගායන කලාකරුවන්ගේ පරම්පරාවට ආලෝකයේ විහිදවන, ඒ වගේම එක විටම ඊටාම නූතන පරම්පරාවලට ආලෝකයේ විහිදවන, ඒ වගේම
තවමත් අපේ රටේ නූපන් පරම්පරාවටත් ආලෝකයේ විහිදවන ප්‍රඥා වස්තුවක්. එදා මට කෙටියකට ඇද්දීකුණාට මට කෙටින් කියන්න තියන්නේ ඒවයි. පෙරසි රසිකාවෙනි යන් කවරකොත් නොවෙයි. සුනිල් ඉදිරිසිංහ ගාන්ධර්වයා ඔගේ දෑවර පුත්‍ර සංක ඉදිරිසිංහ. සුනිල් මම මුලින්ම මෙන්න මෙහෙම පිවිසෙන්නම් මේ බොරැල්ලෙන්. වර්ෂ බකානු මට හරියට සටහන් කරගන්න බැරුව ගියා. මම හිතන්නේ ඔබේ කුඩා කාලේ ඔබ ඔබේ වැඩිමහල් සොහොයුරිය සිරිමා ඉදිරිසිංහ සමග බොරැල්ල තරුණ බෞද්ධ සම්ප්‍රදායාවේ තිබිච්ච පණ්ඩිත් අමරදේවයන් විසින් මෙහෙවන ලද සංගීත පන්තියකට යනවා. හැබැයි ඔබ යන්නේ ඉගෙන ගන්න නෙමෙයි අක්කගේ එස් රාජ්‍යක උස්සගෙන. අපි එතනින් පටන් ගමු මේ කතාව පොඩ්ඩක්. තරුණ බෞද්ධ සමිති ශාලාව බොරැල්ලේ YMB ශාලාව කියලා බොහොම ප්‍රසිද්ධයි. අමරදේවයන්ගේ පන්තියක් තිබුණා. ඒකම ආනන්ද සමරකෝන් මහත්තයාගේ පන්තියක් තිබුණා එහා පැත්තේ. අක්කාගේ මගේ තුන්වෙනි සහෝදරිය සිරිමා ඉදිරිසිංහ. එතුමිය ගියේ මේ අමරදේවයන්ගේ පන්තියට තමයි ශිල්ප ශාස්ත්‍ර හදාරන්න ගියේ. ඉතින් මාව තමයි තනියට එක්ක යන්නේ. අක්කලා දෙන්නෙක් මේරි එලිසබෙත් කියන අක්කත් ගියා. එයා යන්නේ නැති දවසට සිරිමා අක්කා මාව තමයි මගේ චූටි අක්කා කියලා මම කියන්නේ. එයා මාව තමයි එක්ක යන්නේ තනිවට. ඉතින් අර ඔබ කිව්වා මගේ ඒ ශ්‍රාද්ධි කුස්සගෙන යන්නේ මම තමයි. ඔව්. ඉතින් මේ මට ඇත්තටම මේ ඒ පන්තිය ඉගෙන ගන්නේම මම ඉතින් ඔය දුව පැන ඇවිදින නිකන් බොහොම කෙලි දැලෙන් ඉන්න වයසනේ මගේ. අවුරුදු 10 කියන්නේ. ඉතින් මට ඒක මේ සංගීතය කියන්නේ මොකක්ද කියලාත් මම දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. අක්කා සංගීත ඉගෙන ගන්නවා. හැබැයි ඇහෙනවා මේ අමුතු විදිහට ගායන ඇහෙනවා. ඒ ස්වර අභ්‍යාස කරන ඒවා. ඉතින් මට ඉතින් ඒ කාලෙම නැත්නම් මේ සංගීතය කියන්නේ වෙනම ශාස්ත්‍රයක් නේද කියන කුඩාවදියෙන් මට එහෙම සංඥාවක් ඇවිල්ලා තිබුණා. ඊටත් එහා ගිය එකක් තමයි මේ ගුරු අමරදේවයන්ගේ මේ හඬ. ඒ උගන්වනකොට කියා දෙනකොට ගායනයේ කියා දෙනකොට ඒ හඬෙන් මතුවෙන ඒ මිහිරියාව සහ රස භාවයන් අද තමයි මම මේ රස භාවයන් කියන වචනේ දන්නේ. ඒ කාලේ මම දන්නේ නැහැ. මිහිරි හඬක් කියන එක තමයි මට ඒ කාලේ. හරි මිහිරි නේද මේ හඬ. මේ ඒකට ආශක්ත වෙන්න ගත්තා. හැමතිස්සෙම අර සෙල්ලම් කරන ළමයා මේ ගෙන් මං අයින් වෙලා මම මේ හැමතිස්සෙම මේ ගායනයේ පැත්තට සංයමන්න පුරුදු වුණා. මොකද ඒ තරම් මිහිරි ඒ උගන්වන දේවල්. ඒ තමයි ජයන්ත මගේ විද්‍යාර්ථී කාලේ කියලා තමයි මම හිතන්නේ අවුරුදු 10. හරියටම හරි. මොකද ආරම්භයේදීම ඔලුවට වැටෙන්නේ ඉතාම විශිෂ්ට සංඥා ටිකක්. හැබැයි පුදුමයකට වගේ ඔබට ඉස්සෙල්ලාම හම්බෙන්න ප්‍රසිද්ධ වේදිකාවකට එහෙම නැත්නම් ප්‍රසිද්ධ කලා ව්‍යාපාරයකට ඉස්සෙල්ලාම කිවිසෙන්නේ නළුවෙක් විදියට. ඒකනේ වැඩි. දැන් දරයි. පොඩි පහේ කෙනෙක් නෙමෙයි. වසන්ත කුමාරයන්ගේ රාමායන නාට්‍යයේ පොතේ ගුරාගේ චරිත නිරූපණය කරනවා. දැන් අපි දැන් පොතේ ගුරාට ගන්න නැහැ නේ මේ සින්දු කියන්න බැරි නම්. ගායනේ පුළුවන් ඉන්න ඕනේ. නිකන් ගායන නෙමෙයි. ශාලාවේ ඈතට ඇහෙන්න දහඩෙන් ගාන ගන්න පුළුවන්. නේද? ඔව්. ඊට කලින් ඉතින් ඉස්කෝලේ මේ පාසලේදී ධර්මාලෝක විද්‍යාලයේ මගේ මූලික අධ්‍යාපනය ලැබු පාසල. හරි. ඒදි ඉතින් ඔය එක නාට්‍ය වලට එහෙම යොදා ගන්නවා මේ රංගපාන්න. හොඳයි පුතා සංක ඔබ අපි දන්නවා ඉතින් ඊටාම ප්‍රබල ප්‍රකට ගායන කලාකරුවාගේ අතිජාත පුත්‍රත්වය. ඔබ ආකර්ෂණය වෙන්නේ කොහොමද සංගීතයට? තාත්තට මුලින්ම තිබුණේ මෝටර් බයිසිකලයක්. ඊට පස්සේ තාත්තා ගත්ත පළවෙනි කාර් එකේ කැසට් පට තිබුණේ ඒ කාලේ. ඉතින් ගොඩක් වෙලාවට තාත්තා ඇහුවේ ඉන්දියානු ශාස්ත්‍රීය
සංගීතය ගසල් එතකොට රාගදාරි සංගීතය ඉතින් එහාට මෙහාට යනකොට ඕක ඇහිලා එහෙම තමයි මගේ කනට සංගීතය ඇසෙන්නේ. හොඳයි අපි කතා කරමු අපේ මීලන් ගීතයෙන් අනතුරුව. මීලන් ගීතෙට ඔබ තෝරාගෙන තිබෙන්නේ සිතට සෙත් වේමයි. සිතට සෙත් මේ ඇයි අසසින් සිත්පිනවන්නට එකම මගම ආලයමැයි සිතෙනා තුරුණු වියේවුන් සියලු දෙනා එමග ගොසින් වැරදී දිවි පෙත යසස නම් සිහිනකයි සිතනා යසස් සොයාගිය මන්දිවි අඟුලක දුරදී සිරවී ඇත්තේ අදමකමයි සිතේනා සිතේනා යදමින් බැඳියේ තුරුණු වියේ සිත් මායාලෝකෙක සිරවී නිදොස් විය නොහැක්කේ මැයි සිතනා සිතනා සිතට සෙත් මේ යසසින් සිත්පිනවන්නට එකම මගම ආලයමැයි සිතෙනා තුරුණුලියේ මුන් සියලු දෙනා එමග ගොසින් වැරදී දිවි පෙත යසස නම් සිහිනකැයි සිතනා සසර ගමනට සවිය වඩවනා සසර ගමනට දුරත් සපයනා සසර ගමනට සවිය වඩවනා සසර ගමනට දුරත් සපයනා අදයි හවි මං සින්දු මේක අලුතෙන් මේ ඔව් පටිගත කරපු එක. දැන් මම විශේෂයක් දකිනවා එකක් තමයි මේ පද රචකයා මේ මම හිතන් හිටියේ මේ හුදු අංගම් පරශූරයෙක් කියලා. රිටගල සුමේද ඊළඟට සංගීතයේ දර්ශන වික්‍රමතුංග ගෞතම දක්ෂ සංගීතඥයෙක් නවපාරපුරේ මේ පොඩක් කියන මේ රිටගල සුමේද කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? මම හිතන්නේ මේ හිටිකල සමේද ගුරුතුමා ඔහු මේ සටන් ශිල්ප ක්‍රම ඔව් අංගම් මේ පුරුදු පුහුණු කරන කෙනෙක්නේ ශිෂ්‍යයන් මහා විශාල පිරිසක් මේ හදලා තියෙනවා නේද? ඔව් උගන්වලා. ඉතින් මේ ඔහුටම ඇතිවෙච්ච හැඟීමක් අදහසක් කියලා තමයි මා සමග කිව්වේ. ඔහුම තමයි ඇතිවෙච්ච සංකල්පනාවක් කියලා. මොකද හුඟක් වෙලාවට මේ සාර ධර්ම ආකල්ප මානුෂීය ගුණාංග ගැන ඔහු මේ යම් යම් කතිකාවත් පවත්වනවා. එතකොට දේශන තියෙනවා. බොහොම ක්‍රියාකාරකම් ඔහුගේ විශාලයි ඒ අංශයෙන්. හරි. ඉතින් ඒ කිව්වා මේ
බොහෝ වෙලාවට මේ තරුණයන්ට අයාලේ යන තරුණයන්ට හිතන්න යමක් අපි දෙන්න ඕන කියලා. එහෙම හිතලා ඉක්ම මේ ගීතේ ලිව්වේ. ඉතින් මොකද හුඟක් වෙලාවට දැන් මේකේ මම දකින්නේ මේ දැන්ත මේ අපලාට මේ ආධ්‍යාත්මික ලෝකයයි ලෞකික ලෝකයයි අතර තියෙන තේරුම් කර දීමක් කියලායි මම හිතන්නේ මේ ගීතය. හිතන්නේ නෙමෙයි ඒක තමයි තියෙන්නේ. මොකද කියනවනේ මේ හැමතිස්සෙම අපි හිතන දේම නෙමෙයි ඔය කියන සැපය ඊට එහා යමක් තියෙනවා ඒකත් හොයන්න කියලායි ඉඟියක් කරන්නේ මේ ගීතේ. ඒ නිසා මම බොහොම කැමැත්තෙන් මේ ගීතය කියන්න බාරගත්ත ගායනා කරා. ඔව් අනික ඔබ තෝරගන්න පුතාව මේකට සම්බන්ධ කරගන්නවා. ඔව් මේකේ ඔහු ලියලා තිබුණේ පදමාලාවේ මට එවලත් වෙන්නේ තරුණයා සහ වැඩිහිටියා කියලා. හරි. තරුණයා කියන කොටසක් තියෙනවා. ඉතින් මම මෙයත් එක්ක කොහොමදත් යුග ගීයක් ගායනා කරන්න හිතමින් හිටියේ. ඒ ඉන්නකොට තමයි මට මේ ගීතේ ලැබුණේ. ඊට පස්සේ මම ඔහුට මේ සුමේද මහත්මයාට යෝජනා කරා මම පුතත් එක්ක මේක කිව්වට කමක් නැද්ද කියලා. කමක් නැහැ කිව්වා. මේ හරිම මේ පුදුමයි මේ එක්තරා ආකාරයකින් ඔබ දෙපළට මේ ගැලපෙනවා. මොකද මම දන්න සුනිල් ගේ හඬ මට මතකයි මාතරාච්චි චිත්‍රපටයේ ආපු කාලේ ඒ ඔබේ හඬ තමයි මේ තියෙන්නේ. ඒ කාලේ හඬ. අනිත් පැත්තෙන් මට එක්තරා ආකාරයකින් හිතෙනවා ඔබේ තරුණ විය තමයි කියලා මේ. මම හොයලා බැලුවා ඒ හැම කාලෙකම මේ වගේ සදූපදේශ දෙන්න පුළුවන් තරුණයෙක් තමයි සුනිල් ඉදිරිසිංහ කියන්නේ. මම දන්න විදිහට ඒක මොකද වැඩක්. හොඳයි අපි යනවා විරාමයකට. ඔබ මීළඟට තෝරගෙන තියෙන්නේ ඔබ ඉතාම ජනප්‍රිය ගීතයක් කඳුළු දෙන්න මට හඬන්න. දැන් මම හිතන්නේ ඔබට කියන්න යමක් ඇති මේ කඳුළු දෙන්න ගීතය පිළිබඳව මෙහි පූර්වාදර්ශයක් පිළිබඳව. ඔව්. දැන් මේ වගේ ගීත අපේ ගීත ඉතිහාසයේ තියෙනවා. කියවිලා තියෙනවා. ඒ කියන්නේ මේ අපේ සාහිත්‍ය වංශෙත් තියෙනවා. ඒ කියන්නේ සැලීමි සංදේශ, පරවි, සැවුල්, කොවුල් කියන නොයෙකුත් මාදිලියේ සංදේශ කාව්‍ය නිර්මාණය වෙලා තියෙනවා. හුඟක්ම ඕක මේ කෝට්ටේ යුගයේ කාලේ තමයි හුඟක් ඉස්මතු වුනේ ඒ ප්‍රවණතාවය. ඉතින් මේ හැම දෙයකම පණිවිඩකාරයක් හොයනවා මේගොල්ලන්ගේ දුක කියන්නේ. මේ යම්කිසි දුක්ඛදායි මානසික තත්වයකින් පසු වෙන පෙම්වතෙක් හෝ කිසියම් පුද්ගලයෙක්ගේ දුක කියන්නේ කාටද? සමහරව හුලකටත් කියනවා. සමහරව වලාකුළු වලට කියනවා. සමහරව පක්ෂීන්ට කියනවා. ගිහිලා කියන්න මගේ දුක. එන්නේ වෙනි ගණේට වැටෙන ගීතයක් මේක. මේ ගීතය කියන්න හැම වාරයකම මට අපේ බොහොම ප්‍රචලිත ගීතයක් මට මතක් වෙනවා ජයන්ත. ඒ තමයි මේ කරුණාරත්න අබේසේකරයන් රචනා කරපු තිලකසිරි ප්‍රනාන්දු ගායනා කරන එන්න මදනලේ ගීතය. මේක දැන් බොහෝ වෙලාවට දැන් මේවා මේ අපිට ඇහෙන්නේ නැහැ. නමුත් ඊටාම විශිෂ්ට ගණේ හරීම මේ විරහව ප්‍රකාශ කරන ප්‍රකාශිත ගීත මේ. ඉතින් මේ ඒක මම හිතන්නේ මේ රසිකයින්ට අසන්නන්ට මතක් වෙන්න එක කිව්වොත් හොඳයි නේද? එන්න වන්දනාලේ ගොස් පවසන්න දුක මගේ යන්නට හැකි ඔබට පමණි සිරගයට දිවාරේ වෙහෙසිලා දැස ඇගේ රතු වෙලා කියන්නකෝ මගේ දුක ඇගේ කනට ලං වෙලා එන්න මඳ නලේ එන්න මඳ නලේ. ප්‍රඥාව මත පදනම් වෙච්ච සංවේදන රටා බලන්න සත්වර්ෂ ගානක් ඈත ඉඳන්ම නොකඩවා ගමන් කරලා හැටි. දැන් කරුණාරත්න අබේසේකරයන්ට ඕකට ලියන්න පාදක වන්නේ මහා කවි කාලිදාසයන්ගේ මේඝදූතේ. ඒකයි මම අහලා තියෙනවා එතුමාගේ මේ ජීවන අත්දැකීමකුත් මීට
මේ සමීපතාවයක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඔව් ඔය දැන් ඔය ඔක්කොම මෙහෙමනේ ඔය සීරමේ තිබිච්ච ඇත්ත ප්‍රශ්නේ නෙමෙයි. තිබිච්ච දැන් මං හිතන්නේ අද මෙතන මේ අපේ ඉන්න සහෝදරවරු ගත්තත් අපි සියල්ලම ගත්තත් මේ තියෙනවා යම්කිසි ඕ වගේ සිතේ සගවාගත්ත සමහර වෙලාවට ප්‍රකාශ කරන්න බැරි වෙච්ච ඒත් ඒ ප්‍රකාශ කරන්න බැරි වීම නිසා තමයි අතපස වෙච්ච. එහෙම නැත්නම් ඔය අර ඔබ කියන වගේ සුලකට හරි වලාකුලකට හරි කියපු අවස්ථාව ජීවිතේ. දැන් මේක හරිම සියුම් කාරණාවක්. දැන් මේ කතාව ඔක්කොම අහගෙන හිටියානේ. ඔය අපි සඳහන් කරපු ඔය පියාගේ ඔය කලාපය පිළිබඳව මොකක්ද ඔබට හිතෙන්නේ? ඇත්ත වශයෙන් මේ සින්දු තෝරා ගැනීම මේ මට මේ ළඟදි බාර වෙච්ච දෙයක්. දැන් මට ගොඩක් අලුතෙන් කියන කට්ටිය මට සින්දු එවනවා දැන් ටිකක්. මම මේවා කියවලා බලපුවම මට හිතාගන්න බෑ කොහොමද මේක මට හරියනවද නැද්ද කියන එක තාම හරියටම තේරුමක් නැහැ. මොකද එච්චර සින්දු කියලා නැති හින්දා. ඉතින් මම තාත්තට තමයි ඒ ටික හරින්නේ. ඉතින් ඒක ඉතින් මම හිතන්නේ දැන් දක්ව කිව්වා වගේ මේ වසර ගානක් තිස්සේ අධ්‍යයනය කරලා සින්දු කියලා ආభాෂයෙන් ප්‍රඥාවෙන් තෝරගන්න දේවල් තමයි මම හිතන්නේ. ඉතින් ඒකට සෑහෙන කල් යනවා මට එතෙන්ට එන්නේ උනට දැනට මම තාත්තගෙන් තමයි උදව් ලබා ගන්නේ. දැන් ඔබ ඔයා කිව්වා වගේ මේ දැන් ඔය ඒක මගේ දක්ෂතාවයක් නෙමෙයි මෙහි පූර්ණ ගෞරවය. ඇත්තටම මේ සංකල්පනාව බිහිවුණු නිර්මාණකරුවා සතුයි. ඔහුට යන්න ඕනේ පූර්ණ ගෞරවය. මා කරලා තියෙන්නේ තෝරා ගැනීම පමණයි. නමුත් සංකල්පනාවේ ඒ ගැඹුර සහ එහි තියෙන సౌందර්ය වටා පිටාව සහ සියලු දේවල් ඔහුගේ සිතේ දැනිට වෙච්ච දේවල්. ඒ නිසා ඔහුටයි ඒක ඒ ගෞරවය ඒක හරි. ඒ ඔබේ නිහතමානීකමට ඔබ එහෙම කියන්නේ ඒක හරි. හැබැයි තෝරා ගැනීම කියන්නේ තා ලොකු බරපතල වැඩක්. තෝරා නොගෙන ඉන්න පුළුවන්. හොඳයි අපි අපේ ඊළඟ ඉදිරියට යනවා. මේකත් හරි විශේෂ ගීතයක්. මට හෙලන්න සක්වල ගල සසලවන්න කඳුළු දෙන්න මට හඳන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසලවන්න උපන්න ආලවන්ත එරුවකෝ මට කියන්න මගේ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසලවන්න පියාඹන්න ඇය ඇති තැන සොයා යන්න මාමිය යන පව පවසා ඇය එවන්න මා බලන්න කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩ
ගොඩ ගලන් සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසලවන්න කඳුළු දෙන්න මට හඬන්න සත් සමුදුරු ගොඩ ගලන්න සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසලවන්න ප්‍රිය රසික රසිකාවියනි සිහසක්ති සෞර්දයනි සුනිලුන් මීළඟට තෝරාගෙන තිබෙන ගීතය අප සියලු දෙනාගේම එක්තරා මතකයේ අවදි කිරීමක් කියලා මම හිතන්නේ. දැන් තමයි ඇත්තටම මම සුනිලට කිව්වා මේ අවංකව මේ කියන්නේ මේ සින්දුව අහලා මම අඬපු නැති එක දවසක් නැහැ. මේ දැන් මොහොතට කලිනුත් ඇඬුවා. ඔව් ඔව් අදත් ඇඬුවා. ඔව්. දැන් මට නිල වශයෙන් අඬන්න බෑ. ඔය සැබෑවක්මයි ඔය කියන්නේ. නිල වශයෙන් අඬන්න බෑනේ. මොහොතට කලින් ඇඬුවා. මේ ගීතය ගැන කතා කරලා. ඒ නිසා මට දැන් අඬන්න දෙන්න පුළුවන්. මම ඒකෙන් තේරුම් ගත්තේ මේ නිර්මාණ වේදියා මේ මෙතුමා අපට ගෞරව දක්වනවා මෙතුමාට ගෞරව දක්වන්නේ කොහොමද කියලා මම ඒ වෙලාවේ කල්පනා කරා. මේ තරම් ඔය චිත්‍රපටි වලින් ඔය ඉන්නේ ඔක්කොම ඔය සංවේදීතාවය තමයි ඉන්නේ. ඔය සංවේදී ඔය සියුම් බවයි. ඒකයි. ඕක දැනෙන්නේ නැති හදවතට නිර්මාණකරුවෙක් වෙන්න බෑ. මේ ගීතය රචනා කරන්නේ කුමාරදාස් සමුතන්ත්‍රී. ඒ විශ්මයජනක ගීතයක් මේක. එච්.එම්. ජයවර්ධන දිවංගත එච්.එම්. ජයවර්ධන ශූරින් තමයි මේ සංගීත නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගීතය අපි ගායනා කරමු. ඉස්සර මංගිය පාසැල ඇරිලා පුංචි පැටව් පෙරහැර එනවා ඒ විසිගහගෙන පූහනදීගෙන ලන්ද පුරා දුව පැන එනවා මේ දරු තැරියන් නොදුටුව දැසින් එක දරුවෙක් තනිවී එනවා ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා බිම්මල් හිනෙහි හිස වැනුවා ඒ දඩු මංකඩ තිත්ත පැටවුරැන ඔහුගේ සුවඳට ඉව කෙරුවා මේ විසිතුරු හැර කොතැනක යන්නද පුංචි දෙපා එක තැන වැඳුනා ඉරමල පිපිලා දොඹගහ මුදුනේ නෙළුම් රටාවකි තනගොල්ලේ නීල කොපෙයිරැල පේලි සැදීහින මුතු ඇහිඳි මදටියගාලේ
ගිනිමත් දහනේ කුසගිනි නොදැනි තාමත් ඔහු මේ වනවිල්ලේ පොත්පිටු අතරේ නොරැඳුණු පැසින් වනවදුලේ අසිරිය දකිනා ගම්දරුවන් මැද මේ දරු පැටියා මගේ නෙතට කඳුලක් නැගුවා ඔහුට මුවාවී පාසල් යන්නේ මාදැයි නිකමට මට සිතුනා. සුනිල් සංක කවදාවත් හිතල නැද්ද මේ ගීතී කියන්නේ මහ පුදුම වැඩක් කියලා. මොකද මේ ගීතයට මේ ගීත හැරට හිත වගේ. හිතරත් රූපයක් නෑන. හැබැයි හිත රූප මවනවා. දැන් ගීතයට අධ්‍යන්ත රූපයක් නෑ. හැබැයි ගීතය රූප මවනවා. ම විශාල විපර්යාසයක් කරනවා ඊට පස්සේ. දැන් සතවර්ෂ ගානක් තිස්සේ භාෂාවත් එක්ක දැන් මේ මවන රූපය මහ විශාල විපර්යාසයක් කරනවා. පෙරසික රසිකාව වෙන්නේ මට මේ වෙලාවේ පොඩි පිස්සු කතාවක් කියන්න තියෙනවා. මම හිතනවා හරියට කල්පනා කළොත් රටක් දිනු කරන්න ගීත වලින්වත් පුළුවන් කියලා. ජයන්ත ඔබතුමා කිව්වේ ලේසි කතාවක් නෙමෙයි. ඕක පූර්ණ සත්‍යයක් ඔතන තියෙනවා. මම කතාවක් අහලා තිනවා එක රජ කෙනෙක් ප්‍රිය සංഭാෂණයක එයා මදුවිත පානය කරනමින් අල්ලාප සල්ලාපි යෙදෙමින් කාලය ගත කරද්දී ඇමතිය ඇවිල්ලා කියනවලු රජතුමනි ඔබගේ මාලිගාව වට කරලා චරපුරුෂයෝ සම්පූර්ණයෙන් වට කරලා මොකද කරන්න කියලා අහනවා. සියලු දෙනාම ඝාතනය කරන්න නිර්මාණකරුවෝ ඉන්නවන නාට්‍යකාරයෝ සංගීතකාරයෝ ඒ කට්ටිය ඉන්නවන ඒගොල්ලන් විතරක් ඉතුරු කරගන්න කිව්වා. අපි සිරාවෙන්ම විරාමයකට යන්න. සංක පුතා මේ ඔබ ගැනත් යම් තොරතුරක් දැනගන්න අපේ රසිකයෝ කැමති වෙයි. ඔබ දැන් මොනවද කරන්නේ? මම වශයෙන්ම එංගලන්තේ ජීවත් වෙන්නේ. අවුරුදු 20න් තමයි ගියේ. ඉතින් අධ්‍යාපන කටයුතු ඉවර කළා මම ඖෂධ බෙදා හැරීමේ ආයතනයක කළමනාකාර ධුරයක් තමයි කරන්නේ. පරිපාලන සේවය කරනවා. ඔබ මේ ලංකා ඉස්කෝලේ ගියේ කොහෙද? දේශනා විද්‍යාලය. දැන් ඔබට මොකද මග ඇරුණාද මේ ගායන ක්ෂේත්‍රය? එහෙම නැත්නම් උමනාවෙම ඔබ ඒකට පිළිසෙවීම අතහැරියද? නෑ මං හිතන්නේ එංගලන්තෙට ගිය හින්දා තමයි මේ සංගීතයට බර වුනේ නැත්තේ කියන එක තමයි හිතන්නේ. සමහරට නංගි වගේ මමත් මෙහි හිටියා නම් සමහරට සංගීත පැත්තට මේ කාලේ නඹර වෙන්න තිබුණා. ඉතින් කාලයක් නොකිය ඉඳලා දැන් මට හිතෙනවා දැන් හිටිය ඇති. දැන් කිව්වොත් හොඳයි කියලා. ඒ නංගි ගැන කිව්වේ හොඳයි. ඔබ වගේම නංගිත් මම දැක්කා මේ අන්තර්ජාලයේ තියෙනවා මේ ඔබගේ ගීතයක් ගායනා කරනවා මේ වියව් පසුවයි. මගේ එකට වැඩිය දුව එක බල්ල හරිම ලස්සනයි. නෑ හරිම ලස්සනයි නේ. දෙදෙනාම ඉතාම දක්ෂයි. දැන් මේ ගීය රන්මැලි සෑයේ විය දිවි අඹරට නැගෙන සුදවුන් පියා විය සක්විති මග තනන සමනල පව්ව විය දුක සැප සමව දරන පිය මහ රජුනි අපගේ පැලේ රජ කරන ලෙය සහ ලයට අතිශයෙන් ගැලපෙන ගීතයක්. කවුද සුනිල්? කිරහ සුමංගල ස්වාමීන් වහන්සේ. කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේ තමයි ඔක ලිව්වේ. මේ උන්වහන්සේ රචනා කරලා ඒ කල්මඩුල්ල ප්‍රදේශයේ තමයි උන්වහන්සේගේ පැත්තේ තම පන්සලක තමයි උන්වහන්සේ වැඩ වාසය කරන්නේ. ඒ පැත්තෙම පාඨශාලා සංගීත ගුරුතුමියක් තමයි මීට තනු එක්කලේ. ඒක තමයි. ඔව් මනෝරු උග්ගලගි කියලා. උග්ගලගි. මේ ඉතින් මේ මට මේ කියලා ඉතින් ගීතයක් ගායනා කරගන්න බොහොම දැඩි කැමැත්තෙන් හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉතින් මං පැහැරරියේ නෑ. අනිත් එක මේක ඉතින් බොහොම විශිෂ්ට පදමාලාවක්. මොකද අපිට ඇත්ත වශයෙන්ම මව්ගුණ ගීත ඕන තරම් අපේ ගීතාවලියේ තියෙනවා දැන්ත. නමුත් පියගුණ ගීත හරි අඩුයි. ඉතින් මම හිතනවා මේ
මෑතකදී මා කියපු නිසාම කියනවා නෙමෙයි මේ පදමාලාව පැත්තෙන් ගත්තොත් මහා විශිෂ්ට පදමාලාවක්. නිසකව. ඔව්. ඒකයි අනික සංකතනාවේ තෝරගන්නේ. ඔව් මම නෙමෙයි තේරෙන්නේ. මම මේ යාළුවෙක් ගෙදර ගියා මේ ළඟදී දවසක එන්න කලින්. මේ ඉන්නකොට මේ ඒගොල්ලන්ට ඕනේ මල්ලව සින්දුවක් කියලා. ඉතින් මේ YouTube එකේ තියෙන කැරෝකේ ට්‍රැක්ස් වගේ දානකොට මේ සින්දුව මට මේක අමතක වෙලා තිබුණේ. ඉතින් ඒ වෙලාවෙන් දා 12ට විතර මේ වෙලාවෙන් පාන්දර 4 විතර මේක අහිච්ච ගමන් මම තාත්තට ටෙක්ස්ට් එකක් කිව්වා මේ මම මේ සින්දුව අනිවාර්යෙන්ම කියනවා කියලා. ඒක කිව්වා හරි කිමු කියලා. ඒක තමයි. අපි ගායනා කරමු. රන්වැලි සෑයවිය දිවි අමරට නැගුණ සුදුවුන් පියාවිය සක්විති මගතනන සමනල පව්විය දුක සැප සමදරන පිය මහරජුනි අපගේ පැලේ රජ කරන වැසි රුදුරු වගවලසුන් අතරේ සිව්මහා දෙවිදුවී නිති රැකවල් සැදුවේ හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ පෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ බුදදස් නිරිඳුසේ අත් බෙහෙතක් හදලා තැලයිනි වැටෙත් ගණපති රූපය ඇඳලා තුසිතක ඉසුරු පැලවට සිව් කොන තබලා ලෝතුරු සුවවිනි අප රජවනු දැකලා ලෝතුරු සුවවිනි අප රජවනු දැකලා ලෝතුරු සුවවිනි අප රජවනු දැකලා සුනිල් මේ සින්දුව අහන් ඉන්නකොට මට මතක් වුණා ඔබ ගායනා කළ චිත්‍රපට ගීතයක්. ධර්මශ්‍රී ගමගේ සූරීන්ගේ චිත්‍රපටයේ පූජා එතුමාම තමයි සංගීත නිර්මාණය කර පද රචනය කරන්නේ. කියපදාසයන් සංගීත නිර්මාණය කරන්නේ. දරු දුක උහුලා තනිව වැළපෙනා
බුදු බව ලබන පියවරු වෙසෙන පූජා. ඒක මේ පූජා චිත්‍රපටයේ මේ අවස්ථා දෙකකදී ගුරු අමරදේවයන් ගායනා කරන එක අවස්ථාවක ඊට පස්සේ ඒ තාත්තගේ මේ මේ අවස්ථාව වෙන වෙලාවේ ඊට පස්සේ දරුවාගේ අවස්ථාව වෙන වෙලාවේදී මගේ හඬ ගත්ත එකම ගීතේ. ඒ සංගීත ශික්ෂණය ඔබේ සංගීත ගුරුකුලයට ඔබේ ක්ලාසිකල් ස්කූල් එකට ගෞරවයක්. මට එහෙම කියද්දි මතක් වෙනවා මේ 1973 ඔබ ලක්නෝහි බාත් කණ්ඩේ විද්‍යාපීඨයේ පැවති ප්‍රථම විභාගයේදී පළමු පෙළ සමර්ථයක් ලබන්නේ 73 දී. පස්සේ ඔබ මම හිතන්නේ විසරද විභාගෙත් පාස් කරනවා. 75 තමයි මධ්‍යම නේ. නෑ මම හිතන්නේ මේ මාත ආරච්චිගේ ගීතයකට පස්සේ විතරත්නායකයන් සහ සතිස් අයියා බල කරනවා සංගීතය ඉගෙන ගන්න කියලා නේ. මම විශාරද විභාගේ පළවෙනි කොටස කරා. මේ ශ්‍රීපාලිය කරේ. මේ මට විශාරද කියලා කිව්වට මම ඒක ගණන් ගන්න නෑ. මොකද හේතුව මම දෙවෙනි කොටස සම්පූර්ණ කරේ නෑ. ඇත්තද? ඔව්. හැබැයි හැමෝම කියනවා. ඉතින් මම මොකද කරන්නේ? මට එපයි කියන්නත් බෑ. මේ මම කියන්නේ නේද ඒ කාලේ තමයි ඔබ මුල්ම ගුවන්විදුලි ගීතය ගායනා කරන්නේ. පී.වී. නන්දසිරි විශිෂ්ටයා තමයි මේ ගීත නිර්මාණය කරන්නේ. ඔව්. වාදකයාණනි. ඔව්. පළවෙනි ගීතය 1970 එතකොට මට වයස අවුරුදු 18යි. පටිගත කරනකොට 1970. මාතරාජි චිත්‍රපටිය තිරගත වුණේ 1973. ඉතින් ඒක ඉතින් මගේ සොයුරාණන් සතිස්චන්දේදී සිංහයාණන් එතුමා මට ඉදහසට ලබා නොදෙන්න මේ මට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහනේ. ඉතින් ඒකත් මහා ලොකු භාග්යක් දෛවෝපත සිදුවීමක්. කලාකරුවන් කලාකාරියන් මගේ සහෝදරයන් වීම වෙච්ච පවුලකම මම උපත ලැබී. ඒ අයගෙන් දැන් මගේ අයියාමනේ මට ඒ අවස්ථාව දුන්නේ. ඉතින් වෙන ආධුනික මේ ගායකයෙකු මොන තරම් වෙර දරනවද මේ චිත්‍රපට ගායකයෙක් මොන තරම් වෙර දරනවද මේ එයා තැනක් හදාගන්න. ඒක මට ගෙදරින්ම ලැබුණානේ. එහෙන් බලනකොට මේ හරි වාසනාවක් ඒක. ඔව් චිත්‍රපටයක ගායන ඉදිරිපත් කරන්න හම්බ වෙනවා කියන එක ඉතාම දුර්ලභ බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. මොකද එතෙන්දි ප්‍රශ්නකුත් ආවනේ. මොකද මගේ ගායන හැකියාව දන්නෙත් නැහනේ. කවුරුත් දන්නෙත් නැහැ. ඒකට ඒක ලොකු අයියා ගත්තේ ලොකු වගකීමක්. මේ අභියෝගයක්. අභියෝගයක්. ඊට පස්සේ කොහොම හරි ගීතය ගායනා නොවන නම් ඒට වෙන විකල්පයක් ලෑස්ති කරගෙන හිටියේ. එහෙමද? ඔව්. ඒ කවුද? එක්කෝ අමරදේවයන් හරි වික්‍රත්නායකයන් හරි ගීත ගායනා කරනවා කියලා මේ සූදානමින් හිටියේ. බෑකප් එකක් තිබුණා. ඔව් මොකක් හරි මගේ වෙලාවට ඉතින් කොහොම මාරුවෙන් හරි ඉතින් ගොඩ ගියා. යමු ඊළඟ ගීතයට අහස පොළොව වටපිටාව. අහස පොළොව වටපිටාව හරිම හිස් තැනක්. ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්. ඇති එන්න ඒ මොහොතේ හදා වැටෙන හද මනලට ඔබයි මමයි ඉන්නා තැන කොයිද තනිකමක් නැහැනේ තනිකමක්. අහස පොළව වටපිටාව හරිම හිස් තැනක්. ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්. ඇදී එන්න ඒ මොහොතේ හදා වැටෙන හද මඩලට ඔබයි මමයි ඉන්නා තැන කොයිද තනිකමක් නැහැනේ තනිකමක්.
තරුව කරුව නොපෙනුනි ඔබ දකින තුරා ලොවක සිරිය නොදුටි මෙම ඔබේ සෙනෙහස ලබන තුරා අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මනලට ඔබයි මමයි ඉන්නා තැන කොයිද තනිකමක් නැහැනේ තනිකමක් දොලක සුව නොලදිමි ඔබ මාහා නැඳෙන තුරා මලක සුවඳ ඇත මසිතේ ඔබ මා ළඟ සිටින තුරා අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මනලට ඔබයි මමයි ඉන්නා තැන කොයිද තනිකමක් නැහැනේ තනිකමක් මේ ගීතය යමුනා මාල්නී කියන කිවිදිය යමුනා මාල්නී රචනා කළ ගීතයක් ආචාර්ය රෝහණ විරසිංහ ඔබේ මිත්‍රයා. රෝහණ ගැන කතා නොකරන අඩුවක් තියෙනවා නේද? ඔව් අනිවාර්යයෙන්. මම කොහොමදත් ඒ දැන් ඊළඟ ගීතවලට කලින් කතා කරන්න හිටියේ. ඔව් දැන් මොකද ඔව් මේ මගේ දැන් ඔය ගුවන් විදුලි සරල ගී වැඩසටහන් ඉතිහාසය ගත්තොත් එහෙම මගේ ගායන ජීවිතේ රෝහණ තමයි මට වැඩිපුරම තනු නිර්මාණය කර දුන් එකම සංගීතඥයා වැඩිපුරම තනු නිර්මාණය කර දුන්. ඉතින් රෝහණගෙන් මට මේ ඒ තනු නිර්මාණ වලින් රෝහණගේ මధుරතර තනු නිර්මාණ වලින් ලැබිච්ච ආලෝකෙ මෙතකයි කියලා කියන්න බෑ. මොකද දැන් මේ වැඩසටහනට අපි තෝරාගත්ත ගීත බොහොම එකම ඉස්සර මංගේ පාසල ඇරලා එච්.එම්. ජයවර්ධනයන්ගේ අනේ සියලුම ගීත මේ රෝහණගේ. ඇත්ත වශයෙන්ම මේ රෝහණගේ මගේ හමුවීමත් මහා පුදුමයි. ඒකත් හරි පුදුම දෙයක්. අපි සංගීත ශාස්ත්‍රයට එන්න හිතලවත් නැහැ. අපි ඒතකොට පාසල් ළමුන් පාසල් දරුවෝ අපි ඒතකොට. මගේ අක්කා කෙනෙක් මේ මාව එක්කන් ගියා නෝරෙලියේ විනෝද චාරිකාවට. එහෙදී අපි නවාතැන අපි මේ වෙන් කරලා තියච්ච නවාතැන් ගත්ත තැන තව දවසක් අපිට එතන ගන්න බැරි වුණා. ඒක මේ ඒ වෙන් කිරීම ඉවර වුණා. ඊට පස්සේ අපිට තව තැනක් හොයන්න වුණා. ඒ හොයනකොට මගේ අක්කගේ මේ මගේ ඔය සිරිම අක්කා ඔය සංගීත ඉගෙන ගත්ත අක්කගේ මහත්තයා ආරිසේන ගමගේ අයියා එයාගේ යාළුවෙක් හිටියා මේ නූරෙලි රාජා වීරසිංහ කියලා. එයාට කතා කරපුවාම කොහෙවත් යන්න එපා අපේ ගෙදර නවතැන් ගන්න පුළුවන් කියලා අපි යවුවා එහාට. ඒ ගියාම මගේ අක්කලා කිව්වා මෙයා මේ කෝච්චිය එනකන් අපේ මල්ලි මේ සින්දු කී කියාවි කියලා. ඒතර ඒ ගෙදර කට්ටියත් කිව්වා මේ අපේ මල්ලිට සින්දු කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ රෝහණට සින්දුවක් කියන්න කිව්වා. රෝහණ කිව්වා නෑ මේ ඔයා කියන්න කියලා. මට කිව්වා. මං කිව්වා නෑ නෑ ඔයා කියන්න. ඊට පස්සේ ආපහු රෝහණ කිව්වා නෑ නෑ ඔයා කියන්න. ඊට පස්සේ මම කිව්වා. ඊට පස්සේ රෝහණත් කිව්වා. එල ඕක ඔහොම දැන් අපි දැන් හමු වෙලා ඉවරයි ඇත්තටම. ඔව්. ඒ කියන්නේ මේ ඔය අනාගතයේදී හම්බෙන්න වෙච්ච එක හම්බෙලා ඉවරයි ඒක. ඊට පස්සේ තමයි සඳර පහන ගීතේට ඒ වෙනකොට රෝහණ සංගීත විද්‍යාලයට ඇතුල් වෙලා ලක්ෂ්මන් විජේසේකර ආනන්ද වීරසිරි මේ බන්දුල විජේවීර තමයි ඒ හතර දෙනා තමයි හිටියේ. මගේ මේ සඳර පහන පටිගත කරනවා. ඒ සමයේ තමයි රෝහණගේ මගේ ආපහු මිත්‍රකම එදා හම්බෙච්ච අර කුඩා ළමයා මේ ළමයාට හම්බ වෙලා මිත්‍රකම පටන් ගත්තේ සංගීත ලෝකේ ඔය සඳකල් පහනෙන් පස්සේ. ඊට පස්සේ තමයි රෝහණයි මමයි බොහොම දුර ගමනක්
පැමිණි සරලගේ වැඩසටහනවලට විශාල තනු රාශියක් ඕන කරලා. ලස්සන කතාවක් කිව්වේ. පුතා සංක දැන් මේ ඔබ ජීවත් වෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ. හැබැයි ඔබ ලංකාවට දුවගෙන එනවා. අපේ රට ආදරයකට දරුවෝ හුඟක් එහෙම තමයි. ඒ දරුවන්ට එහෙම අන්ලස් දෙලා තියෙනවා. ඒ ගිය අය නැවත මෙහාට දුවගෙන එන්න මොකද දන්නවද? ජීවිතේ කොටසක් තියලා ගිහිල්ලා තියෙන්නේ. ඒ කොටස හොයාගෙන අනිවාර්යෙන්ම එනවා. ඒක මම ෂුවරටම දන්නවා. මේ කොටස රැයි ප්‍රධාන භූමිකාවක් තමයි ඔබේ දකුණු පැත්තේ ඉන්නේ. ඔබේ ආදර පියා අම්මයි තාත්තයි නංගි බලන්න තමයි ඉතින් අංක 1 තවත් ඒවා ඇති. දැන් ඔබ කියන්න ඕනේ ඔබේ ආදර පියා ගැන. ඔබේ හද පතුරෙන් නැගීම. ඇත්තටම පුඩි කාලේ ඉඳන් මටයි රෝහණ මාමගේ පුතාටයි ලක්ෂ්මන් ජයසේකරගේ පුතාට විහංග කලින් මගේ කල්යන මිත්‍රයෝ දෙන්න පසු කාලෙනිව නදීක ජයවර්ධන එකතු වුණා අපිට. ඉතින් අපි පොඩි කාලේ ඉඳන් තාත්තගේ ඇසුර හින්දා ට්‍රිප් එකක් ගියේ රෝහණ මාමා, කුලරත්නාරිය වංශ, සෝමේ මාමා, ආනන්ද වීරසිරි, ලක්ෂ්මන් ජයසේකර, කරුණාදාස සපුතන්ත්‍රී, බන්දුල නානායක්කාර, කුමාරදාස සපුතන්ත්‍රී, බන්දුල නානායක්කාර වසම් ඔය වගේ පුද්ගලයන් සමග තමයි අපි පොඩි කාලේ යන්නේ. ඉතින් ඒ වාග්ය ලබන්න හේතුව ඉතින් තාත්තා සංගීතයට පිවිසේ හින්දා තමයි ඉතින් ඒ වාග්ය අපිට ලැබුණේ. බොහොම සුන්දර අතීතයක්. ඉතින් අතරම තාත්තා හිතා වෙලා ඉපදිච්ච එක ඉතින් ලොකු තුන. සුනිල් මහතානනි ඔබ කියන්න පුතා ගැන. හරි අත්වශයෙන්ම දැන් මගේ දරුවෝ දෙන්නෙන් පුතා වැඩිමල් දුව දෙවෙනියා. ඊට පුතා සංක දියණිය සංකනී. ඒ ගැලපෙන්නව තමයි දාලා තියෙන්නේ. පුතා මේ විදේශගත වෙච්ච නිසා පුතාට අත් වශයෙන්ම මෙහි පරිසරය නොලැබීම ගැන මටත් පොඩි දුකක් ඇති වුණා. පස්සේ මොකද මෙයා ගීත ගායනයට ආස බව මට දැනුණා. නමුත් මෙයාගේ පරිසරය වෙන් වුණානේ, වෙනස් වුණානේ. ඒ පරිසරයේ මේ තරම් අපිට පටිගත කිරීම මේ ඔය ප්‍රසංග වලට ආධුනිකයෙක් වශයෙන් හරි සහභාගී වෙන අවස්ථාවම ඔක්කොම එයාට හැරහැරුණානේ, නැති වුණානේ. ඉතින් එයාගේ ජීවිතයේ ඉල්ලන යමක් දැන් මතුවලා තියෙනවා කියලා මට නිකන් පේනවා. ඒ කියන්නේ ගායනයට එයා කැමති, පුතා කැමති කියන එක මට මේ මෑතක ඉඳලා ඉතින් මං දැන් බලන්නේ මේ පුතාගේ කැමැත්තට මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මම දායක වීම ඇරෙන්න මට වෙන යුතුකමක් නැහැ. දුවටත් එහෙමයි. ඉතින් මොකද ඒගොල්ලන්ගේ කැමැත්තක් තියෙනවා නම් ගීතය පිළිබඳ මොකද මාව ජීවත් කරේ දැන් මට මේ ස්වර ඇහෙනකොට මේ මට දැන් අපි මෙතන කතා වුණානේ මේ අපිට රස්නයක් දැනෙනවා එහෙම කියලා. නමුත් ඒ රස්න මම අහනවා මේ සියලු දෙනාගෙන්ම. මම අහන්න කැමතියි බොහොම නිහතමානීව. දැන් එහෙම එකක් දැන් මේ වෙලාවේ තියෙනවද? ඇත්තම කියන්න. එහෙම එකක් දැන් තියෙනවද? එහෙම එකක් දැන් නැහැ. ඇයි ඒ නැති වුනේ? ඒ නැති වුනේ මේ ස්වරවල තියෙන ආශ්චර්යජනක බව. මේ ස්වර තමයි අපිව ජීවත් කරන්නේ. ආගමට විතරයි ජයන්ත මහත්තයෝ කලාව දෙවිනිවන්නේ. ආගමෙන් විතරයි පොඩි දරුවෙක් ඉස්සෙල්ලා හදන්නේ මේ හොඳ නරක කියාදී. ඊට පස්සේ ඔහු ජීවත් කරවන්නේ సౌందර්ය කලාව, සියුම් කලාව. වචනයට යා හැකි දුර ගෙවා නවතින තැන කලාවේ ආරම්භමයි කියනවනේ. ඒක නේද මේ වෙන්නේ. මේ සොරයක් ඇහෙනකොට මේ හැම දෙනාටම එයාගොල්ලන්ව ජීවත් කරනවා. ඒක දැනුවත් හෝ නොදැනුවත් වෙන දෙයක්. ඒ නිසා මේ දරුවෝ මේ පැත්තට යොමු වෙලා ඔවුන්ට සමාජයේ යම්කිසි ස්වරයක් හරියට ගායනා කරලා ශ්‍රුති ස්වර තාල ඔයිට අනුගතව යම්කිසි මෙහෙයක් කරන්න පුළුවන් නම් හොඳ අර්ථවත් පදමාලාවක් තෝරගෙන සමාජයට මෙහෙවරක් කරන්න පුළුවන් නම් මම හිතනවා මගේ දරුවෝ දෙන්නෙක් මා මේ ලෝකෙට බිහි කරපු එකේ උපරිම ඵල මා නෙලනවා කියලා. මට ඊට එහා කියන්න දෙයක් නැහැ. මේ ඔබට ජයෙන් ජයම වේවා ඉදිරියට යන්න නේද? සුනිල් ඔබ කියන්න ඕනේ එකම අද මේ සංഭാෂණයේ ඔබට නොමද අප්‍රමාණ සහයෝගයක් දුන්න ඔබටත් සංකටත් සිහශක්ති
සෞහෘදයන් ගැන එක් ඔබේ අදහසක් තියෙනවා නම් බෙදාගමු මේ සංഭാෂණය පිළිබඳව මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? අනිවාර්යෙන්ම මේ මගේ මේ සංගීත ජීවිතයේ සහෝදරවරු මේ ඉන්නේ. ඒකේ ආයි කතා දෙකක් නැහැ. මේ මං නම් වශයෙන් කියන්න ගියොත් ඒක හොඳ නැහැ. එක්කෙනෙක් කැපිලා මේ කාවත් මම උස්සලා මේ කියන්නේ උස්මට්ටමකින් තියන්න බෑ මට මේ ඔක්කොම එකයි. මොකද මේ ඉන්න ඔක්කොමලා මහා මේ රටේ සම්පත්. මේ රටට පහළ වෙච්ච මහා පුදුම ගණේ අය මේ. ජීවත් කරන්න සොරේ බලපානවා වගේම මේ සොරවලට අනුගත වෙච්ච මේ හදවතුත් අපිට මහඟු ඵල ලෙලා දෙනවා. ඒ නිසා මේ කිසි කෙනෙක්ගෙන් මං හිතන්නේ මේ කිසිම අසාධාරණයක් වෙන පුද්ගලයෙක් කියලා සමාජයට. මේ හැම කෙනෙක්ම මේ සොරයක් වයලා ඒගොල්ලන්ගේ භාවමය ප්‍රකාශයෙන් මේ වායු තලයට එක් කරන්නේ කිසියම් කරුණාවර හැඟීමක්. මේ මිනිස්සු ජීවත් කරන අධ්‍යාත්මික සූපත් කරන අය මේ. ඒ නිසා මම ඔබ සියලු දෙනාටම මේ ප්‍රසිද්ධියම ප්‍රණාමය පුද කරනවා. මට ඉන් එහා මම මොකද්ද කරන්නේ? හොඳයි අපි යමු වෙනවා අපේ අවසාන විරාමයට. ප්‍රිය රසික රසිකාවියනි අපි අදත් ලය සහ ලය සංഭാෂණයේ අවසාන අංකයට එළඹී තිබෙන්නේ. අවසාන අංකය සඳහා සුනිලුන් තෝරාගෙන තිබෙන්නේ ගම්භීර තෙදැති කොන්ස්ටන්තීනපුරේ කියන පැරණි නාටක ගීතේ මේ බැලසන්ත නාටකමේ එන ගීතයක්. ජීවිතයේ දුක්ඛ දෝමනස්යන් වගේම සුඛ සෝමනස්සයනුත් සමසිතින් සමමිතින් විඳගන්න මෙතරම් උස් මනුෂ්‍ය කලාකරු අතර මට හම්බෙලා නැහැ. උස් කියලා කිව්වේ උසින් නෙමෙයි. උසට සරිලන ගුණයහපත්කම. සපිරි මනුස්සෙක්. ඔහු ගැන මට දෙයක් කියන්න තියෙනවා මේ. ඒකත් අරන් ගෙදර යන්න. කීන පිටලක් තියෙනවා සුනිල්. නිසල විලක් මත පමණි තරු මිනිකට දිදුලන්නේ. නිසල විලක තමයි හරියට තරු පේන්නේ. ඔක රැලි වැටලා එහෙම ගිය එකට ඒ තරු බලන්න බෑ. ඒ අලංකාරය දකින්න බෑ. ඔබ ඒ වගේ නිසල විලක් සුරල විලක් කියලා තමයි අර පුස්කරයා කිව්වේ. පුස්කරයා කියලා මගේ ආදරෙට. ඉතින් සංක ඔබට ඉතාම ආඩම්බරෙන්න පුළුවන්. මම හිතනවා ඔබත් බෝධි මේ පිළිබඳව කල්පනා කරන්න ඇති කියලා. ඔබේ ගමනට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබ දෙපළටම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහනට සහභාගී වුණාට. ඒකම මේ මගේ යුතුයකමක් ජයන්ත ඔබතුමා ගැන ප්‍රකාශයක් කරන එක. මම මේ ලේ සහ ලය වැඩසටහන් කීමක්ම නැරඹුවා. මම හරි ආස්වාදයක් ලැබුවා. මේ මට හරි සතුටුයි මේ දෙමව්පියෝ ඇවිල්ලා ඒ දරුවොත් එක්ක ඒගොල්ලන් දෙමව්පියන්ගේ තියෙන දරු සෙනෙහස අප්‍රමාණයි. මේ වැඩසටහන බලනකොට මට තේරෙනවා මේ මගේ විතරක් නෙමෙයි මගේ දරුවන්ට නෙමෙයි හැම දෙමව්පියෙක්ම තමන්ගේ දරුවෙක් ඉස්සරහට එනවට. ඉතින් ඕක තමයි මගේ දෙමව්පියෝ මට කළේ. ඒක නිසා තමයි මම අද ඔබ ඉදිරියේ මෙහෙම ඉන්නේ. මම හැමතැනම කියන දෙයක්. ඒකම මට කියන්න අවශ්‍ය කරලා තිබුණේ එතනට ඒ සෙනෙහස දයාව කරුණාව කියන මේ හැම මානුෂීය මේ දෙමව්පිය දූදරු සම්බන්ධතාවය ඉස්මතු කිරීමට ඔබගෙන් වෙන මෙහෙය අනන්තයි අප්‍රමාණයි. ඔබගේ තියෙන බුද්ධිමත් භාවය, උගත් භාවය, ඔබගේ තියෙන චතුර කතිකත්වය, නිර්මාණශීලී ගුණය කියන මේ හැම දෙයක්ම එකතු වෙලා ඒ මෙතෙන්ට එන අයට මහ ලොකු පෝෂණයක් ලැබෙනවා දැන්. ඒ නිසා ඔබත් මේකේ ප්‍රධානම කොටස්කරුවෙක්. ඔබ දැන් යාව ජීව කෙනෙක්. ඔබ මේකෙන් අයින් කරන්න බෑ. හොඳයි බොහොම ස්තුතියි. එසේනම් ප්‍රිය රසික රසිකාවේනි ලබන සතියේත් මෙබඳුම රසෝගයකින් හමු වන පොරොන්දු පිට අපි ඔබෙන් සමු ගන්නවා. සුබ රාත්‍රියක්.
ගම්බිර තේදැති කොන්ස්තන් තිනුපුරේ කොන්ස්තන් තිනුපුරේ පුරවර්ධන කරන ආග නරනාමෙමම් පුරවර්ධන කරන ආග නරනාමෙමං ගම්බිර තේදැති කොන්සන් තිනුපුරේ කොන්සන් තිනුපුරේ පුරවර්ධන කරන ආග නරනාමෙමං පුරවර්ධන කරන ආග නරනාමෙමං ගම්බිර තේදැති කොන්සන් තිනුපුරේ කොන්සන් තිනුපුරේ නාමයමම් අලිසන්නීරේ නාමයමම් අලිසන්නීරේ මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ ඉන්නේ මధుර ප්‍රීතිය විඳින්නේ ඉන්නේ මధుර ප්‍රීතිය විඳින්නේ ගම්බිර තේදැති කොන්ස්තන් තිනුපුරේ කොන්ස්තන් තිනුපුරේ පුරවර්ධන කරන ආග නරනාමෙමම් පුරවර්ධන කරන ආග නරනාමෙමම් නාමයමම් අලිසන්දීරේ නාමයමම් අලිසන්දීරේ මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ ඉන්නේ මధుර ප්‍රීතිය විඳින්නේ ඉන්නේ මధుර ප්‍රීතිය විඳින්නේ ගම්බිර තේදැති කොන්සන් තිනුපුරේ කොන්සන් තිනුපුරේ පුරවර්ධන කරන ආග නරනාමෙමම් පුරවර්ධන කරන ආග නරනාමෙමම් නරනාමෙමම් නරනාමෙමම්
දමා පෙළට ලස්සන බයිලා මෙන්න අදත් ගෙනාවා ලස්සන බයිලා මෙන්න අදත් ගෙනාවා ලංකරගෙන මට මගේ පුරුදු ගිටාරේ නංවපු බයිලා තාල මතකද මිතුරේ ඉස්සර වගේ යසට අක්ෂර දමා පෙළට ලස්සන බයිලා මෙන්න අදත් ගෙනාවා ලස්සන බයිලා මෙන්න අදත් ගෙනාවා